මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ගලතර ඉත්තෑපානයේ පදිංචි LW ගුණවර්ධන මහතා, KR දිසානායක මහත්මිය සහ ඔවුන්ගේ ඥාතීන් විසින් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය DW දිසානායක වන දායකත්වය දරුව අයගේ පියාණන් අභාව ප්‍රාප්ත වී 2021 ජනවාරි මාස 1 වෙනි දිනට වසර 10ක් පිරීම සහ EC විතාරණ මෑණියන් අභාව ප්‍රාප්ත වී වසර ගණනාවක් ගත වීම නිමිත්තෙන් ඔවුන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දෙපාර්ශ්වයේම මාපිය දෙපළ වන DW දිසානායක මහතා, EC විතාරණ මහත්මිය, තෝමස් ගුණවර්ධන මහතා, ගුණේන්ද්‍ර දිසානායක මහත්මිය, සහෝදර දෙපළ වන GC දිසානායක සහ TV දිසානායක, මිත්තනිය වන DMS විතාරණ, නැන්දාවන විමලා දිසානායක, මහප්පාවන ඩේවිඩ් ගුණවර්ධන ඇතුළු දෙපාර්ශ්වයේම සියලුම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්මදේශනයේ සිදු කරන දේශකයාණන් වහන්සේට නිවැරදි බුද්ධ ධර්මය දේශනා කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගී භව සහ චිත්ත ධෛර්යය ලැබීමට මේ පුණ්‍ය කර්මය උපකාරී වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නහං භික්ඛවේ අඤ්ඤං ඒකදම්මම්පි සමනුපස්සාමි යං එවං දන්තං චිත්තං මහතා අත්තාය සංවත්තීති. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක බෞතුන් මූලිකව සිටින්නා වූ මේ මොහොතේ මෙම ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහවර පින්නතුනි, ලෝකේ මිනිස් වර්ගයා සත්ව වර්ගයා උත්පත්ති ලබනවා. පෞද්ගලිකව සගේ ජීවිත තුරට එබිලා බැලුවොත් හැමෝම ජීවත් වෙන්න ආසයි. එනම් රටක් හරි ජාතියක් හරි ආගමක් හරි සකස් වෙන්න ඕන මිනිසුන් ජීවත් කරන්න. ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන ජීවිතය තුළ ඔවුන් දකින දෙයට වඩා හොඳ දෙයක් ලබා දෙන්න. මම හිතනවා ආගම් බිහි වුණේ සඳහායි කියලා. ආගම් වල ඉගෙනීම් සමාන වෙන්නේ නැහැ. නමුත් අයහපතක් සලසයි කියන්න බෑ ආගම් වලින්. ඒවට පසු කාලීනව ඇතුළත් කරගන්නා වූ අරුත් අනුව මත අනුව තමා සමහර විට ඒ බඳු පැතිවලට යන ආගමනුත් ලෝකේ පවතින්නේ. අපේ රටේ පරිහරණය කරන්න පුළුවන් ආගමික ග්‍රන්ථයක් නම් මේ හැම දෙයක් පිළිබඳව අපි කියවලා බලලා තිබෙනවා. බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව. ඒ තුළ මම දකින දෙයක් තමයි බොහෝ ආගම් අප විවරණය කරන්නේ පුද්ගලයන් වශයෙන් විතරයි. නමුත් බුදු සමය පුද්ගලයා විවරණය කරන්නේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි. සිත මුල් කොටගෙන. සිත කය දෙකකට බෙදලා. මෙන්න මේ සිත කය දෙකකට බෙදලා කරන විවරණයේ ගැඹුර සිසු ආගමික ග්‍රන්ථ තුල මම දකින්නේ නැහැ. එනිසා සිත කය දෙකකට බෙදලා බැලීමේ වැදගත්කමත් මම හොඳ ආකාරව දකිනවා. ඒ අනුව ඔබ ධර්ම ශ්‍රවණය කලේ නැති අය වුණත් අහම්බෙන් හරි අහලා තියෙනවා වෙන්න පුළුවන්.
ඔය නිරන්තරයෙන් අපට සවන් දෙන ලැබෙන්නා වූ ධම්මපදයේ ගාථා රත්නයන් අතර මනෝපුබ්බංගමා ධම්මා කියන පදයට සිත මුල් වෙනවායි කියන එක. ඔය සිත මුල් වෙනවා කියන කාරණාව එසේ මෙසේ පුංචි දෙයක් එහෙම නෙවෙයි. මිනිසා දුකටපත් කරන්න, මිනිසා මරණින් මතු අපාය ගෙනියන්න, මිනිසා මරණින් මතු දෙවියන් අතරට පමනවන්න, මිනිසා මරණින් මතු අපායට පමනවන්න මේ සිතේ ඇති කරන වෙනස්කම් තමයි බලපාන්නේ. කායිකව අපට ඒවා පෙනෙන්නේ නැති වුණාට මේ සිතේ ඇති කරන වෙනස්කම් තමයි මේ අවුල හදන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. අද වගේ දවසක මේ කරුණ පිළිබඳව තරමක් සරලව කතා කරන්න තමයි මම මේ මාතෘකා පාඩය ගත්තේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ පවතින අදාන්ත කියලා වග්ගයක්. මේකේ ද්විත්ත ධම්මපරයයක් තියෙනවා. මට ලැබී තිබෙන කාලයට අනුව දෙපැත්තම විස්තර කරන්න තමයි කල්පනා කරන්නේ. නමුත් වැරදි පැත්ත වැඩිපුර විස්තර කරලා අයින් මොදවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පැත්ත අද බැරි වුණොත් තව ඉදිරියට හරි විස්තර කරන අදහසක් තමයි තිබෙන්නේ. දැන් මම ඉදිරිපත් කර පාඩේට පෙර තියෙන පාඩේ කියලා ඉන්න වෙනවා. ඒක තේරුම් ගත්තාම තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කළ පාඩේ අපට වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ සොකී පූර්වාදර්ශය කරගත් පාඩේ තමයි මම ඔබට ඉදිරිපත් කළේ. මහණෙනි මම මගේ බුදු ඇසින් දකින්න නැහැ දමනය කරපු සිතසරම් මහත් වූ යහපතක් මිනිසාට සලසන දෙයක්. මහත් අත්තාය සංගත මහත් වූ අර්ථයක් යහපතක් සලසනවා දමනය කරගන්න සිත ඇති මනුස්සයා. ඒ බුදුන් වහන්සේ හමුවේ ධර්මයේ තේරුම් ගත්තාම වෙන දෙයක්. ඊට පෙර සිදුවෙන දේ මෙහෙමයි පෙන්වන්නේ. නහං වික්කේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහතා අනත්තාය සංවත්තති යං අදාන්තං සිත්තං. ඔබට හෝ සමාජයට හෝ මහත් වූ අයහපතක් කරදරයක් හිරිහැරයක් පැමිණෙනවා නම් පමුණවනවා නම් ඒ දමනය නොවූ සිත් ඇති අයගේ ක්‍රියාකලාපයක් වෙනවා. මහතා අනත්තාය ඔහුට වෙන්න පුළුවන්, මේ ලෝකෙට වෙන්න පුළුවන්, පරලෝකෙට වෙන්න පුළුවන් ආදී වශයෙන් ඒක සීමාවක් නැහැ. මෙන්න මේ සිත කය දෙකකට බෙදා බැලීම තුළ තමයි ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිතවල මේ අවුල දමනය නොවූ සිතේ පවතින්නේ කියන එක තේරෙන්නේ. එනිසා දමනය නොවූ සිතක් ඇතුනොත් මොකද වෙන්නේ කියලා ලෝකෙ දෙස බලලා තේරුම් ගන්න. ඇතැම් ආගම් ඔවුන්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම් ඊටු සියල්ල ඝාතනය කරන්න සැලසුම් කරනවා. නැත්නම් පසුගිය 83 2009 කාලවකවානුව තුල රටින් කොටසක් දෙන්නේ නැත්නම් ඊටු ටික අනිත් අය මරලා හරි ගන්නවා. එතකොට අර ජීවත් වීමේ අයිතියකෝ ඔවුන්ලගේ ජීවත් වීමේ අයිතිය පිළිගැනීමක් තියනවද? සොකී අභිපතාර්ථය ඉෂ්ට කරගන්න අනිත් අය පෘථිවියෙන් තුරන් කරන්න කල්පනා කරපුවාම ඒ මිනිස් සමාජයට ආදරය කිරීමක් තියෙන්නේ නැහැ. බුදු සමයේ ආගමික මතවාද විවේචනය කරනවා යනකොටම පුද්ගලිකව විවේචනය කරන්නේ නැහැ. උන්වහන්සේත් එදා හිටපු අන්‍ය තීර්ථකයන්ගේ ඉගැන්වීම් විවේචනය කළා. ඒව අනුගමනය කිරීම තුළ මිනිසුන්ට අර අනර්ථය සිදුවෙන බව දැකවදාලා නිසා සහ සමහර අයට නම් කරලා තිබුණා. මක්කලි ගෝසාල වැනි අයට සත්වයින් අපායට යමන කෙමනක් කියලා. ඒ කෙමන කියන වචනේ සාමාන්‍යයෙන් දරුවන්ට පාවිච්චි වෙන්නේ නැතුව ඇති. උගුලක් කියන වචනේ ගන්න ඕන සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් ඔය ගම්බද විවාහාරේ බැස යන දියපහරක උඩින් ඇවිදින් වටට මාළු අල්ලන්න හදාගන්න උගුලක් තියෙනවා. අන්න ඒ වගේ උගුලකට අහු වෙනවා කියන අර්ථය තමයි කමෙන් පෙන්නන්නේ. ඒ පැත්තටමයි යවන්නේ කියන එක. අනේ වගේ ආගමික මතවාදවල තියෙන වැරද්ද විශ්ලේෂණය කරන්නේ මිනිස්සුන්ගේ යහපත සඳහා. ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් වල තිබෙනා වූ අහිත බව පෙන්වා දෙන්නේ ඒ වයින් මිනිස් සමාජයට තමන්ට පරලොවට සිදුවන අයහපත පෙන්වා දීම සඳහා.
ඒවා පිළිගන්න පුළුවන් මනසක් ඇති වෙන්න ඕන පළමුව. ඒක තමයි දියුණු මානසිකත්වය කියලා කියන්නේ. ඒක ගැඹුරු දහමක් නැති වුණාට මව්පියන් ගුරුවරුන් විහාරස්ථානයේ පූජනීය මහා සංඝරත්නයේ ලැබෙන්නා වූ අවවාද තුලත් මේ දූරදර්ශීභාවය ලැබෙනවා. නමුත් අපි යම් යම් දරුවන් හැදෙන වෙරණ දිහා බලලා ඔවුන්ගේ තිබෙනා වූ දඟකාරකම් හිතුවක්කාරකම් දිහා බලලා මේ දරුවා වැඩෙන්නේ කිසි පිළිවෙලකට නෙමෙයි කියලා කියනවා. එහෙම අසීමිත මව්පියන්ගේ සෙනෙහසක් තම කිව්වත් කමක් නැහැ. නමුත් අසීමිත ඒ තරවටු නොකිරීම තුළ හැදුනා වූ දරුවන් සුරාවට සූදුවට දුරාචාරයට මත්පැනට ලොල් වී ස්වකීය ධනය සියල්ල විනාශ කරගෙන සමහරට මව්පියන්ටත් කරදර කරලා අකාලේ මරණයටපත් වුණ කතා මේ ලෝකේ රටේ මම නම් අනන්ත කියවලා තියෙනවා. සතියන්ත ඉරිදා පුවත්පතක් කරහා ඔබත් මේවා කියවනවා ඇති. එහෙනම් අදාන්ත චිත්තය දුක් ගෙනත් දෙන්නේ Tamanට පමණක් නෙමෙයි. මව්පියන්ට, සමාජයට, ඒ වගේම රටට විතරක් නෙමෙයි Tamanගේ පරලොවට. මේ අදාන්ත චිත්තයේ මුල් කොටගෙන දඬුවම් දීමක් ලෝකේ නැහැ. ලෝකේ දඬුවම් දීමක් තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන. රටේ පවතින නීතියෙන් දඬුවම් දෙන්නේ සිත කය දෙකට බෙදලා නෙමෙයි, පුද්ගලයා කරපු දේ වැරදි කියලා වරදට දඬුවම් පුද්ගලයාට දෙන්නේ. ඒ කියන්නේ ඒක ආගමික වශයෙන් ගැඹුරු ශික්ෂණයක් නෑ. ඒ වුන් පුද්ගලයන් හික්මවන්නට හදන්නේ මේ කියන විදිහට දඬුවමක් දීලා සහ එහි ආදීනව පෙන්නලා. නමුත් අර අදාන්ත භාවයට යන අය තැන් වලට ගිහින් තවදුරටත් අදාන්තම වෙලා එළියට ඇවිදින් තවදුරටත් අසත්පුරුෂයන් මෙනු ඇරුණාම ඒ තැන් වලින් පුනරුත්ථාපන වෙලා එළියට ආවයි කියන සංඛ්‍යාව ඉත අඩුවෙන් තියෙන්නේ. මෑත සිදුවන සිදුවීම් වලත් ඔබ මේවා දකිනවා ඇති. ඒ නිසා මේ අදාන්ත භාවය කියන එක මම සිත මුල් කරගෙන විග්‍රහ කරන්නේ ඔබට තේරෙන විදිහට. මේ ලෝකයට යම් යම් දේවල් ජනිත වෙනවා. ඒවා මිනිසාගේ යහපත පිණිසත් පවතිනවා, මිනිසාගේම අයහපත් පිණිසත් පවතිනවා. මිනිසා දුකටපත් කිරීම පිණිසත් පවතිනවා. ඒ නිසා මම කල්පනා කරන්නේ මත්පැන් වගේ දෙයක්, හෙරොයින් වගේ දෙයක්, හොරකම වගේ දෙයක් මේ ලෝකෙට එවලා තියෙන මිනිස්සුන් හොඳක් කරන්න නෙමෙයි. මිනිස්සුන්ගේ හිත අදාන්ත කරන්න. මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්න. තවත් ඉදිකින් කියනවා නම් පුද්ගලයෙක් නොවනට මායාව විසින් තමයි මේ ලෝකෙට එවලා තියෙන්නේ. ඒ මායාව විසින් නෙවූ දේවල් පාවිච්චි කරන්න ගත්තොත් එහෙනම් මිනිසත්කම අහිමි වෙන එක වෙනවා Tamanට. ඒ නිවසට, ඒ ආයතනයට, ඒ රටට මහ විශාල කරදර හිරිහැරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න එහෙම පුද්ගලයා සිත වැරදි පැත්තට යොදා ගැනීම තුළින් මහත් හානියක් මේ සමාජයට කරනු ලබනවා. ඔබ හිතනවාද මා දන්නා පරිදි ඔය දේශීය වෙදකමේ අනුපාන වශයෙන් පාවිච්චි කරන්න මත්ද්‍රව්‍ය පොඩ්ඩක් පාවිච්චි කරනවා බෙහෙත් වලට යරුණාම ඔය මජ්ජපමා දට්ඨානා කියන කාරණාවේ අයිති වෙන්නා වූ සුරා සහ මේරය කියලා කොටස් දෙකකට බෙදෙනවා. දියර කියන පැත්ත සුරා වෙන්න ඇති, කුඩු කියන පැත්ත මේරය වෙන්න ඇති. ඒ කාලේ දැන් තියෙන කුඩු නෙමෙයි, වෙනත් වර්ගයක් තිබිලා තියෙන්නේ මේරය කියන වචනෙන්. එතකොට ඒවා තුල මිනිසා මදයට සහ ප්‍රමාදයට පත් කරන බැවින් ඒවා භාවිතා නොකළ යුතුයි, මිනිසාට අයහපතක් සලසන බැවින් කියලා තියෙන්නේ. අන බුදුරජාණන් වහන්සේ පිළිගන්නවයි කියන්නේ මේක පූර්වාදර්ශයක් වශයෙන් පිළිගන්න එක. මොකද මේවා දේශනා කරලා තිබෙන්නේ මෙලෝ විපාක පමණක් දැකලා නෙවෙයි, පරලෝ විපාකත් දැකලා. එහෙනම් උන්වහන්සේගේ ඉගැන්වීම් පිළි අරගෙන අනුගමනය කිරීමයි බුදුරජාණන් වහන්සේ පිළිගැනීම කියලා කියන්නේ. වර්තමාන සමාජයේ 70ක් විතර බෞද්ධ කියනවා, අනිත් අය අන්‍යාගමිකින් කියලා කියනවා. හොඳයි,
ඔබ හිතනවාද මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැනීම පිළිගත්ත බෞද්ධයෝ 70%ම කියලා? එහෙනම් මත්පැන් වෙලදාම ඊට වඩා හුඟක් පහළට වැටෙන්න ඕන. දුම්මැට වෙලදාම ඊට වඩා හුඟක් පහළට වැටෙන්න ඕන. ඔබ හිතනවාද මේවෙන් කාට හරි යහපතක් වෙනවයි කියලා සල්ලි ලැබෙනවා යනවාම ඊට එහා යහපතක්? කිසිම යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න මිනිසා අදාන්ත කරන පාරවල තමයි යන්න ලේසි. යහපත් පරිසරයක හැදී වැඩි ඉගෙන ගත්තා වුණාට වැඩිහිටියන්ගේ පරිසරයට ගියාපුවම අර යහපත් අයම තමන්ගේ ආයතනයේ ගෞරවය කෙලසා ලබන, තමන්ගේ පවුලේ ගෞරවය කෙලසා ලබන දමන වැඩවලට මේ මෑතදී මුහුණ දීලා හිටපු බව තොරතුරු වලින් එළි වුණා. ඒවා සාමාන්‍යයෙන් ඊට වඩා විස්තර කරන්න මම යන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මෙහෙමයි. වැටයි නීරයි හදලා තියෙන්නේ කුඹුර ආරක්ෂා කරන්න. වැටයි නීරයි ගොයන් කන්න පටන් ගත්තොත් කුඹුරට ආරක්ෂාවක් නැහැනේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේවා අතර? දැන් රටවල් ජාතීන් දෙකක් අතර බෙදලා හටම් කරගත්තාම ජාති දෙකටම හානි. ආගම් දෙකක් බෙදලා හටම් කරගත්තාම දෙගොල්ලන්ටම හානි. පාතාල ලෝකයේ දෙපිරිසක් කිරුළ සටන් කරගත්තාම දෙගොල්ලම මේ යනවා. අපිට වෙන්නේ පුද්ගලයෝ කරන සටන්. මේ අපිට පස්සේ තියෙන්නේ මොකද්ද? අදාන්ත වූ සිත. ශාන්ත දමණය නොවූ සිත. නිසා දමණය නොවූ සිතින් තමයි මේ සමාජයේ විවාහ වුණ දෙදෙනෙක් අතර තියෙනා වූ සුන්දර සම්බන්ධතාවය ඈත් කරලා වුන් පේන්න බැරි අය බවට පත් කරන්නේ. එක කුසකින් උපන් සහෝදරත්වය මොනවත් බලන්නේ නැති විරුද්ධවාදීන් බවට පත් කරන්නේ මේ අදාන්ත සිත විසින්. එතකොට එහෙමනම් අපට පුද්ගලයෙක් නරක වෙනවා කියලා පෙරුණට සිතයි නරක වෙන්නේ. අදාළ පාඩේ මෙතන නැතත් වෙන තැනකින් ගන්න පුළුවන්. චිත්ත සංකිලිස්ස අභික්කවේ සත්තා සංකිලිස්සanti. මම ඔය සංකිලිස්සanti කියන වචනේ කිලිටි වේ කියන තැනට සීමා කරන්නේ නැහැ. සිත කෙලසීමෙන් මිනිසා දුකටපත් වේ. එහෙනම් මිනිසුන් සැප හොයන්න ගිහින් දුකටපත් වෙන්නේ නැද්ද? ඔය මෑතදී කතන්දර වල එළිවුණ හැමෝටම මේවෙන් සැප හම්බ වෙලා තිනවද අන්තිමට? වෙඩිකාමී යන්න, හිරගෙදර ලගින්න, දරුපවුල අනාථ වෙන්න කාටවත් යහපතක් වෙලා තිබෙනවද? එතකොට අර මේ අය ළඟ තිබෙන්නේ ජීවත් වීමේ අයිතිය පිළි නොගැනීම. සමස්ත සමාජයේම ජීවත් වීමේ අයිතිය පිළිගන්න වෙනවා. ජීවත් වීමේ අයිතිය පිළි අරගෙන ඔවුන්ට දහම් කරුණු කියලා දෙන්න වෙනවා ඉන්න මට්ටමින් තව එහාට එන්න. ඒ දහම් කරුණු තේරුම් ගැනීමේදී මට්ටම් 3ක් විතර තියෙන්න ඕන. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සකල දුක්ඛයන්ගේ නිවීමේ මාර්ගය 100%කටම එන්න බෑ. මම ඒකට කියන්නේ කර්මක්ෂය කිරීමේ මාර්ගය කියලා. ඊට මෙහා පැත්තේ මාර්ගයක් තියෙනවා පුණ්‍ය මාර්ගය කියලා. ඊට මෙහා පැත්තේ මාර්ගයක් තියෙනවා පාප මාර්ගය කියලා. අර අදාන්ත වූ සිත යන්නේ පාප මාර්ගයේ. ඔවුන් එතනින් ගලවාගෙන පුණ්‍ය මාර්ගයට ගන්න වෙනවා. නමුත් පුණ්‍ය මාර්ගය කියන එකෙත් 100%ක්ම සිත කිලිට වීම වලකින්නේ නැහැ. ඒක මේ සමාජයේ තේරුම් ගන්න ඇති කරුණක්. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න. තරහ එන්නේ වෛර කරන්න හිතෙන්නේ, පලිගන්න හිතෙන්නේ, මරාගෙන මැරෙන්න හිතෙන්නේ පව්කාරයට විතරද? පින්කාරයොත් එහෙම කරනවා මම දැකලා තියෙනවා. එතකොට මේ විදිහට අපේ මේ සිතට ඒ මොහොතේන හැඟීම් වලට අනුව අපේ කය වචන ස්වභාවය වෙනස් වෙනවා. හොඳට ඉන්න පුද්ගලයාම මොහොතකින් රාක්ෂයෙක් වගේ වෙනවා. හොඳට කතා කරපු පුද්ගලයා ඊට පස්සේ පලිගන්න කතා කරනවා. එතකොට ඒ වෙනස උනේ මොකක් නිසාද? කයේ සිදුවෙච්ච වෙනසක්ද?
ඒ මොහොතට හිතට ආපු හැඟීම විසින් තමයි කය වචන පාලනය කරන්නේ. එහෙනම් අපට බුදුන් වහන්සේ වදාළ ධර්ම න්‍යාය මෙන්න මෙහෙම පාවිච්චි කරන්න වෙනවා. ඔබ බෙහෙත් ගන්න ගොහින් නැති බටහිර වෛද්‍යවරු ගාවට. ඔබ රෝගේ දන්නේ නැහැ. ඔබ රෝග ලක්ෂණ කියනවා. රෝග ලක්ෂණ වලින් පෙන්වන්නේ රෝග නිදානයට උන් ප්‍රතිකාර කරනවා. දේශීය වෙදකමෙත් එහෙමයි. අපිට පෙන්වන්නේ රෝග ලක්ෂණයක්. කිසියෙක් කොහොම හරි බඩ රිදෙනවා හරි තව මොකක් හරි. නමුත් රෝගේ වෙන එක. ලක්ෂණයේ ඔස්සේකින් රෝග නිදානයට ප්‍රතිකාර කරපුවාම රෝගේ හොඳ වෙනවා. රෝග ලක්ෂණ නැතුව යනවා. එහෙනම් නීති ආධිපත්‍ය තුලින් හරි ආහාර මේ රෝග නිදානයට ප්‍රතිකාර කරන්න බෑ. බාහිර වශයෙන්. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ මේ සිත අදාන්ත දාන්ත භාවයට පත් කර ගැනීම තුළ සංසාර රෝගයට ප්‍රතිකාර කරනවා. මේ සංසාර රෝගයට ගොදුරුනාවට හැදෙන ව්‍යාධි ඔබේ කයට තියෙන ව්‍යාධි විතරක් නෙවෙයි. විශාල කරුණක්. ඒ නිසා අපට මේ අදාන්ත සිත විසින් තමයි මේ සමාජයේ අවුල් කරන්න කියන එක තේරුම් ගන්න ඕන. නම් වර්තමානයේ අදාන්ත සිත් අත්‍යය පාලනය කරන්න නීතිය හෝ කර්ම විපාක හෝ ධර්මය පාවිච්චි කරන්න ඕන. බාලම එක නීතිය, දෙවෙනි එක කර්ම විපාක, තුන්වෙනි එක උසස්ම එක තමයි ධර්මය. අපි අදාන්ත සිත් ඇතුව ඉඳලා අනාගත බුදුරජාණන් වහන්සේගේ සමාජයේදී දාන්ත සිත් ඇති කරගන්න කල්පනා කළාට එදා සමාජය හැදෙනව ඇරුණාම අද සමාජයේ හැදෙන්නේ නැහැ. සමාජයට කවදාවත්ම අනාගතයක් හෝ අතීතයක් නැහැ, වර්තමානයේ විතරමයි තියෙන්නේ. චුට්ටක් ගැඹුරින් හිතා ගන්න මොකක්ද ඒ කිව්වේ කියලා. 1948 හරි එහෙම නැත්නම් 1956 හරි එදා වර්තමානයේ අද ආපහු එතෙන් යන්න බෑ, කතා කරන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. හෙටට ගිහින් එන්න බෑ, අපට ඊයට ගිහින් එන්න බෑ. ලෝකේ හැමදාම ප්‍රශ්න තියෙන්නේ අද දවසේ නැත්නම් වර්තමානයේ. දේශපාලනඥයෝ පිළියම් හොයන්නේ, නීතිඥයෝ පිළියම් හොයන්නේ ඒ සඳහා. ආගමත් පිළියම් හොයන්න ඕන වර්තමානයේ මිනිසුන්ගේ මේ තියෙන ප්‍රශ්න වලට. ඒක අමතක කරලා, වර්තමානයේ අමතක කරලා නොපෙනෙන සුන්දර අනාගතයක සිහිනමවල සිහින ලෝකේ අතරමං කිරීම වෙන්න බෑ. අදාන්ත සිතක් දුක් ගෙනත් දෙන්නේ දැන්. දාන්ත වූ සිතේ සැනසීම හමු වෙන්න යුත්තේ දැන්. මේ පිළිබඳව තනිව හිතන්න ඕන. පොය දවසක් ආවම සිල් සමාදන් වුණාම නාගින වෙලක් කරේ පැලඳගත්තම සුදු ඇඳමක් ඇඳගත්තම මල් පොකුරක් අතට ගත්තම වෙනදා නැති සංයමයක් හම්බ වෙනවා. ගමන සංවර වෙනවා, කතාව සංවර වෙනවා. නමුත් මේ බාහිරින් සංවරෝනේ ඇතුළත ඒ මොහොතට එහෙම හිටියට ඒ සියල්ල ප්‍රශ්නයක් ආවොත් පැත්තක දාලා අර සැංගිලා ඉන්න රකුස ආයෙත් මතුවෙනවා. ඒ නිසා මේ පෘථග්ජන කියන මිනිසාගේ සිත ඇතුළත හැඟුණා වූ රකුසෙක් ඉන්නවා. මේ රකුසට තියෙනවා ත්‍රිත්ව චරිතයක්. චරිත 3ක් තියෙනවා. අන්නේ චරිත 3 චිත්තාභ්‍යන්තරේ මෝරා යන්නේ නම් ඔහුටමත්, ඔහු පරලොවටත්, ඔහු සමාජයටත් අවඩක් අයහපතක්ම කරගන්නවා. මේවට මොනවද කියන්නේ? සිත ඇතුලේ තියෙනා මේ ගති ලක්ෂණ වලට අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තිකා, අන්තරා වදකා කියලා නම් 5ක් තියලා තියෙනවා. අමිත්‍රයෝ යහපතක් සලසන්නේ නැහැ එහෙනම්. වදකයෝ කරන දේ තේරෙනවානේ. පසමිතුරෝ පච්චත්තිකා. වචන වලින් පෙන්නන්නේ. අයහපතක්ම සලසන බැවින්. ඒ කාරණා තුන කොහොමද ගාථා පද තුනක පෙන්නලා තිබෙන්නේ?
ඔබේ සිතේ තිබෙන්නා වූ මේ ගති ලක්ෂණ ඔබ නෙවෙයි මේ. ඔබ ඉතුරු මේ ගති ලක්ෂණ මරා ගන්න පුළුවන් නම් තමයි ජීවිතේ සැනසීම තියෙන්නේ. ඔබ මේ ගති ලක්ෂණ වලට වහල් වුණාම ඔබට දුක් හමු වෙනවා. බලමු. ලෝභෝ අත්තං නජානාති ලෝභෝ ධම්මං නපස්සති. දෝසෝ අත්තං නජානාති දෝසෝ ධම්මං නපස්සති. මෝහෝ අත්තං නජානාති මෝහෝ ධම්මං නපස්සති. අන්න ත්‍රිත්ත චරිතේ. ලෝභය අර්ථයක් දකින්නේ ධර්මයේ දකින්නේ. ද්වේෂය අර්ථයක් යහපතක් දකින්නේ ධර්මයේ දකින්නේ. මෝහය අර්ථයක් දකින්නේ ධර්මයේ දකින්නේ. අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං. යම්කිසි පුද්ගලයෙක් මොහතකදී ලෝභයෙන් මොසපත් වෙයිද, ද්වේෂයෙන් මොසපත් වෙයිද, මෝහයෙන් මොසපත් වෙයිද? ඔය සහතේ කියන වචනේ තේරුම ඒකයි. ඌ අන්ධෙක්. මේ ලෝකෙට මේ අවුල ගෙනත් දෙන්නේ මේ අන්ධ භාවය නෙවෙයි කියලා ඔබ කියනවාද? මේ අන්ධ භාවය මේ වර්තමාන මිනිසුන්ගේ හිතින් අයින් කරන්න නැතුව මොන ඇදහිල්ලක් තුළද මේකට සැනසෙල්ලක් හම්බ වෙන්නේ අනාගතේ? ඒ නිසා මම දකින්නේ අද මිනිසුන්ටයි දහම. නිකන් দমনය වෙන්න බෑ. දාන්ත වීම සඳහා තථාගතයන් වහන්සේලා වදාළ දෙයක් තියෙනවා. ඒ වදාළ දේ ඔස්සේ দমনය වෙන්න වෙනවා. නමුත් ඒ වදාළ දෙයට යන්න පෙර ඒවායේ විපාක වාර පෙන්වීම තුළින් අනාගත විපාක වාර පෙන්වීම තුළින් මේ අදාන්ත ප්‍රතික්‍රියාවන්ට ක්‍රියාවන්ට නොනැමෙන්නට සමාජයේ මනස උරු කරන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් සම්ප්‍රදායික පොතපතේ පවතින්නේ හිරියොතක් නැත්නම් ලැජ්ජාබය පවට ලැජ්ජාවීම බවීම කියලා. ඒ වචනේ පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. වර්තමාන සමාජය තුල කොතනක හෝ කිසියම් අවුලක් හට ගන්නවා නම් රජ ආයතනයක් තුල, පවුල් නැමැති ඒකකය තුල, යාතින් දෙකක් අතර ඒක පිටිපස්සේ නැද්ද ලෝභය, දේශය, මෝහය? ඒක පිටිපස්සේ නැද්ද ආත්මාර්ථය? Taman පමණක් අනිත් අය නැතුවට කමක් නැහැ කියන එක. ඒ නිසා මිනිසාගේ දැක්ම මීට වඩා පුළුල් වෙන්න ඕන. ඉස්සර වෙලා මොන රටක මොන ජාතික මොන ආගමක ඉපදුනත් ජීවත් වීමේ අයිතිය පිළිගන්න ඕන. මම දකිනවා බුදුන් වහන්සේ පහළ වෙන විට ලෝකෙ තිබුණා වූ මේ ಭಾರತೀಯ බුදු සමයට ප්‍රපදාතුව මතවාද 62ක් තිබුණායි කියලා. ඒ 62ම වැරදි. නමුත් ඒව ඔස්සේ යන අයිතිය මිනිස්සුන්ට තිබුණා. තේරෙන්නේ නැත්නම් ඒව ඔස්සේ යනවා. උන්වහන්සේ නිවැරදි මතයක් නෙවෙයි, ඒක නිවැරදි සත්‍යයක්. සත්‍ය දේශනා කරයි කියලා ಭಾರತ සමාජය ඔක්කොම ඒක පිළිගත්තේ නැහැ. එතකොට ඔහු කල්පනා කරන්නේ පුද්ගලයා, කය මම කියලා. ඒක ලෝක සම්මතයේ තිබුණාවයි. අපිටත් එහෙම කතා කරන්න ඕනේ. නමුත් සිත නම් ප්‍රධාන වෙන්නේ. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? ඒක තේරුම් ගන්න දවසක් එනවා එදාට අපිට අවස්ථාවක් නැහැ. අනිත් අයටයි අවස්ථාව සැලසෙන්නේ. පෙට්ටියක් තුල කය නිහඬ වූ දවසට අවස්ථාව ඇවිදී. අපි කියන මරණයටපත් උනායි කියලා. එතකොට Tamanට බලන්න බෑනේ. අනිත් අයට තමයි පේන්නේ මැරිලා කියන වචනේ. මැරිලා කියන වචනේ විවෘත කරගන්න. මම කියනවා කයෙන් සිත වෙන්වි. එහෙනම් එතකල් සියලු වැඩ කරලා තිබෙන්නේ අතින් පයින් කටින් වුණාට සිත විසින්. සිත නැති කයකට කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් මේ සිත වරදට හොඳට ඊට වඩා හොඳට යොමු කර ගැනීම තුළින් මිනිසාට අපාය හදාගන්න පුළුවනි, දිව්‍ය ලෝකේ හදාගන්න පුළුවනි, බඹලෝ හදාගන්න පුළුවනි, අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නොයත් ඉන්න පුළුවනි. දැන් සමාජය නම් කල්පනා කරන්නේ අපාය යන්නේ කොහොඳ නැහැ, දිව්‍ය ලෝකේ යන්නේ කොහොඳයි, බ්‍රහ්ම ලෝකේ යන්නේ හොඳයි කියලානේ. ඒ උන්ට පේන මට්ටමින්. මට පේන මට්ටමින් නම් අපාය යන්නේ කොහොඳත් නැහැ, දිව්‍ය ලෝකේ යන්නේ කොහොඳත් නැහැ, බ්‍රහ්ම ලෝකේ යන්නේ එකත් හොඳ නැහැ. මට පේන මට්ටමින් සිත දමනය කර ගැනීම තුළ පරලොව නොයන එකයි හොඳ.
එතකොට ඒක ඔබේ භාෂාවෙන් කියනවා නම් අපබ්‍රංශයක් වෙන්න බැරි නෑ. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා හිතයි. නෑ ත්‍රිපිටකේ තියෙන දෙයක් මම කිව්වේ. කොහොමද තියෙන්නේ? වෙනත් පාඩයක් උපයෝගී කරගන්නවා මම එතකොට. චතාරිමානි භික්ඛවේ කම්මානි මයා සයං අභිඤ්ඤාය සච්චිකත්වා පවේදිතානි. ඔන්න බුදුන් වහන්සේගේ හෙළි කිරීම. මන්නේ මේ කර්ම જાති 4 මමගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි ලෝකෙට එලි කරලා තියෙන්නේ. දැන් අපි මේවා කියන්නේ කටපාඩමින් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත නිසා. නමුත් උන්වහන්සේ එහි විපාක අනාගතයේ දැකලා අත්විඳලා තමයි දේශනා කරන්නේ. අන්න ඒකේ තියෙනවා කර්ම જાති 4ක්. මේ කර්ම වලින් කොහෙද යන්නේ බලන්න. එතකොට අන්න අපි අර අදාන්ත සිතින් කරන්නා වූ කර්ම වලට කියන අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. පාප කර්ම. පාප කර්ම හා අනුබද්ධව යන්නේ සැප විපාක නෙමෙයි දුක් විපාකවයි. ඉතින් පාතාල ලෝකයෙන් හරි තවත් ඒ කරන අයගේ චරිත අස්සින් බලන්න සැප වින්නද කියලා. මම ඊයේ පෙරේදා කියව කතාවක් හදිස්සියේ ආදරෙන් දරුවෙක් හදලා දරුවන් ඔබ යාම තුල තාත්තා මේ යනවා අම්මට දරුවටු කරනවා සල්ලි ඉල්ලලා දීලා නැති තැන ආපහු අම්මට පයින් ගහලා යනවා බොන්න. බීලා එන ගමන් බස් එකට කොට වෙලා එනවා. බස් එකෙන් වැටෙනවා. පයින් ගහපු කකුල එදාම නැති වෙනවා. අම්මට පයින් ගහපු කකුල. උදේ පයින් දවල් පයින් ගහපු කකුල හවසම නැති වෙනවා. මම ඇත්තක් කියන්නම්. ඒක දැන් සමහර විට උන් නැතුව හිටියක් දන්නේ නැහැ. මේ චරිතය මම මගේ පාසල් කාලේ දැක්කා. පියා හිටියේ නැති දඩබ්බර හැදිච්ච ළමෙක්. මම ඊට එහා දන්නේ ඒ කතාව පස්සේ මම අහලා දැනගත්තා. පාගමනින් යනකොට මට හමු වෙනවා පාලමක් අසල ඉන්නවා කකුලක් නැති පුද්ගලෙක් යාචකයෙක්. කකුලක් නැති බැවින් ඔහු කෙරෙහි අනුකම්පාවක් විදලා ආධාරයක් කරන්න මොන දිහා බැලුවම මගේ පාසලේ හිටපු කෙනෙක්. හැබැයි ඒ කාලේ කකුල් දෙකම තිබුණා දැන් කකුලක් නැහැ. පස්සේ මම ඇහුවා මොකද වුනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ දුම්රියෙන් වැටිලා කකුල මෙවුණයි කියලා. ඉතින් ඒක මම 100% පිළිගන්නේ නැතුව මගේ ඥාතින්ගෙන් අහලා බැලුවා. ඊට පස්සේ කිව්වා ගෙදර දොරේවල් තියලා විකුණන්න පටන් ගත්තා. නැතුවම උළු ටික විකුණන්න ගත්තා ගෙදර තියෙන. ඒකට විරුද්ධ වුණයි කියලා අම්මට පයින් ගැහුවා. පයින් ගහලා ගෙදරෙන් ගියා. ඔය කොහොද හොරකමක් කරලා යනකොට කෝච්චියෙන් වැටලා ওই කකුල නැති වෙලා ඉන්නේ කියලා. අම්මට පයින් ගහපු කකුල තමයි නැත්තේ කියලා. නෑ ඇත්ත දෙයක් මම කිව්වේ. ඒක අදාන්ත සිත්ව ගෙනත් දෙන දේවල්. මේකට අවුරුදු 50ක් තිස්සේ පරිශ්‍රණයක් කරපු කෙනෙක් හිටියා ලංකාවේ මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා. 1950 සිට 10 දක්වා වෙන්නේ නැති මේ පරීක්ෂණය කළේ. මේකේ කතා 80 ගාණක් තියෙනවා. මේ ජීවිතේම පළ දෙන කර්මය. හැබැයි මේ කර්මය කියලා දෙන්නේ පව් වලට විතරයි. සමාව ඉල්ලලා තිබුණා යහපත් විපාක මට හොයාගන්න බැරි වුණා. යහපත් විපාක වල ප්‍රතිඵල තමයි මම මේ විස්තර කරන්න කියලා. අන්න අදාන්ත සිතින් තමයි එහෙනම් පාප කර්මයට යන්නේ. එහෙනම් සැප හම්බ වෙන්නේ නැහැ. විවෘත මට්ටමින් දැනට මොකක් හරි තිබුණාට පෙර විපාකයට පුණ්‍ය විපාකයක් පහු වෙනකොට අර පෙන්වන්නේ මේ පෞකාරයා පාපේ කිරීමේදී මිහිරි සලකනවා විපාකයේදී අනන්ත දුක් වෙනවායි කියලා. ගාතාවක තියෙනවා. දෙවෙනි කර්මය. අරක පාප කර්ම සහ දුක් විපාක අනුබද්ධයි විස්තර කරන්නේ නැත්නම් මම ගන්නවා පස්පව් දස අකුසල අනන්තරය අකුසල කර්ම. මේ තමයි සිත අදාන්ත වුණාම කරන දේවල්. කයෙන් කළාට සිත අදාන්ත වෙලා කරන්නේ. ඊට මෙහා පැත්තට තියෙනවා සුක්ඛං සුඛ විපාකම් කියලා කර්මයක්. ඔන්න අපේ බෞද්ධයෝ දැනට ඉන්න සීමාව. පින්කම් සහ සැප විපාක. හැබැයි මේ පින්කම් සහ සැප විපාක ලෝකෝත්තර සැප විපාක නෙමෙයි ලෞකික සැප විපාක. මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ ඉන්නකොට ආයු වර්ණ සැප බල නම් වූ මේ ලෞකික සැප සම්පත් ලබා දෙන්නට මේ පින විපාකේ සමත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර විපාක ලැබෙනවා කියලා හිතනවා නම් ඒ අදහස වැරදි. ඒකයි නිවැරදි කරගන්න අපි කියන්නේ. නැතෝ යහපත් දේවල් කරන්න එපයි කියලා කියන්නේ නැහැ.
තවත් චරිතයක් පෙන්වනවා. ඕකෙම කොටසක් තමයි ඔබට තේරෙන්නේ නැති. එදා බුදුන් වහන්සේ වාසය කරපු සමාජයේ හිටියා වූ ගෙදර අතහැර කැලේට ගිය අය තවත් සුඛ කර්මයක් කළා. ඒක මේ අපි කතා කරන කාමවචර පුණ්‍ය කර්මය නෙමෙයි, ධාන කර්ම කියලා කියන්නේ. එතකොට ඒකේ ඝනකයක් නැති වුණාට කලක් සංසුන්ව ඉන්න පුළුවන්. එහෙනම් ඒකත් විපාකයක්. ඒකත් සුඛ විපාකයක්. තව එකක් මේ සමාජයේ මිනිස්සුયો කරනවා. කලවමේ පෘථග්ජනයි පව්පින් දෙකම කරනවා. එතකොට පව්පින් දෙකට කලවම් විපාක හම්බ වෙනවයි කියලා තියෙනවා. ඔය අපිට මිනිස් වර්ගයාට ලාභාලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා ඇතිවීම නැතිවීම අඩුවීම වැඩිවීම මේ කාරණා මේ විපාක දෙකේ. දැන් මේ තුනේම අඩු වැඩි වශයෙන් අදාන්ත සිත තියෙනවා. පාප කර්මයේ අදාන්තව සිත, පුණ්‍ය පාප කර්මයේ දෙක කරනකොට සාන්ත දාන්ත දෙකම තියෙනවා. ධාන කර්මයනකොට අදාන්ත නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාළ දාන්තත් නෙවෙයි. අදාන්ත බව යටපත් වූ කියලා කියන්න ඕනේ ඒකෙදී. අදාන්ත බව නැසුණු නෙමෙයි, අදාන්ත බව යටපත් වූ. මේ කර්ම තුනම කර්ම විපාක. මේ කර්ම තුනම සසර හදනවා. එතකොට ඒකෙන් කියන එක තේරුම තමයි මම සාමාන්‍යයෙන් ඔබට ගලපලා තියෙන්නේ. පව ඉස්සර වුණාම පවෙන් පරලෝ යාම. දෙපයින් පරලෝ යාම නෙවෙයි. පින පෙරටුව වුණාම පිනෙන් පරලෝ යාම. ධානයේ පෙරටුනහම ධානයෙන් පරලෝ යාම. අන්න සිතේ තමයි, කයෙන් යන්නේ නැහැ කවුරුත්. සිතේ ස්වභාවය අනුව තමයි මේ ගමන තීරණය වෙන්නේ. අදාන්ත භවයේම පැති තුනක් විතරයි මේක. හොඳයි, හතරවෙනි කර්මය උගන්ලා තියෙන්නේ මොකක් කියලාද? පරලෝ නොයන කර්මය කියලා. අතිවික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සංවත්තති. අන්න දාන්ත සිතේදී මොකද වෙන්නේ? පරලෝ යන්නේ නැති වෙනවා. ඒ දක්වා මිනිස් මනස දියුණු කරන්න වෙනවා. ඒ දක්වා මිනිස් මනස දියුණු කිරීමේදී එක ධර්ම දේශනාවකින් එක පැයකින් ඒක කරන්න බෑ. නමුත් අපට ගත වුණ කාලය ගත වෙන්නෙත් නැහැ. ඔබ සමහර විට මම මේවා කියලා දෙන නිසා අසය ඇති, මම විස්තර කරන්නේ නැහැ මේ මොහොතේ. අපට ගත වී තියෙන කාලයක් තියෙනවා මේවා තේරුම් ගන්න. ඒ 6-4 නොදන්නා වූ, පාලි අකුරක් නොදන්නා වූ තැනක සිට අද දක්වා ආපු ගමනේදී අවුරුදු ජීවිතේ නම් අවුරුදු 66ක් ගිහින් තියෙනවා, මහානකමේ නම් අවුරුදු 40ක් ගිහින් තියෙනවා. ඒ කාරණාවලට එන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් අයට තරම් කල් යනවායි කියලා. දිනකින් බෑ. තමන් මේක තමන්ගේ කරුණක් බවට පත් කරගන්න ඕන, තමන්ගේ අවබෝධය බවට පත් කරගන්න ඕන. පුස්තකාල තුල, පොත් මැදුරු තුල පොත්පත් ගබඩා කරලා තියෙනවා. අපිට වල කියනවා ලස්සන නමකුත් තියෙනවා තව. ඒවැ පවතිනවා මේ න්‍යාය. න්‍යාය හැබැයි අක්‍රියයි පොතේ තියෙන තාක්කල්. ඒකට පණ දෙන්න පොතට බෑ. න්‍යායට පණ දෙන්න ඕන මිනිස්සු. මිනිස්සු කියන කෙනෙක් පිරිමි කියලා කියන්නේ මිනිස් වර්ගයා. අද ධර්ම න්‍යාය අරන් ක්‍රියාවට නැගුවොත් ඒ ධර්ම න්‍යාය ප්‍රතිඵල ඔබටයි ලෝකෙටයි හම්බ වෙනවා. න්‍යාය තියෙන්නේ පරිස්සම් කරන්න සහ වඳින්න පුදන්න දුම් අල්ලන්න විතරක් නෙවෙයි. න්‍යාය භාවිතය සඳහා. අපට වෙලා තියෙන දේ න්‍යාය පොත්පත්වල පරිස්සම් වෙනවා, භාවිතය බොහෝ දෙනෙකුගේ 80%ක් මත්පැන් බොනවා කියන එකේ තේරුම භාවිතයක් නැහැ කියන එකනේ. එනම් මේ සිත පාලනය කරගන්නට සමාජයේ පාවිච්චි කරන ධර්මානුකූල නොවන ක්‍රියාමාර්ග කීපෙකුත් තියෙනවා. දැනටත් ඔබ එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හිතුනටම කියන්නේ කරන්න හිතුනටම කරන්නේ නාත්ත ගන්නවා. කිව්වා කියලා හිතා ගන්න කියනවා. ඒත් තමන්ට තිබෙන්නා වූ ප්‍රභූත්වය, මාතෘත්වය, පීතෘත්වය, ගුරුකම, පැවිදිකම ආදී තමන්ට ප්‍රභූත්වයක් තියෙනවා. ඒක තුල ඒ බඳු කෙනෙක් ඒවා කරන්න නරකයි කියලා පාලනය වෙනවා. නමුත් ඒ සාන්ත වීම නෙමෙයි.
ඒ ධර්මයෙන් සාන්ත වීම නෙවෙයි. මේක බුදුන් වහන්සේ මේ සිත සම්බන්ධයෙන් දමනය කරගන්න මොකද්ද පෙන්වලා තියෙන්නේ? චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කර ගැනීම යහපත්, දමනය වූ සිත සැපගෙනත් දෙයි. සිත දමනය කරන්න ඕන මැරිලාද? සිත දමනය කරන්න ඕන අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේද? දැන් තියෙන සිත දැන් දමනය කරන්න ඕන. ඒ සැප ලබන්න. එහෙනම් ඔබ හැමදෙනාම ඔබේ සිත පිළිබඳව මීට වඩා අවබෝධයකින් ඉන්න වෙනවා. ඔබේ සිත පිළිබඳව අවබෝධ ලබා ගන්න සිත් ඔක්කොම ගණන් කරන්න යන්න එපා. විධර්මයේ උගන්ලා තියෙන. ඒක තමයි සාමාන්‍යයෙන් දහම් පාසල් ගියාම වෙන්නේ. ඔක්කොම ටික පාඩම් කරන්න වෙන එක. අපට කිසිම අදාළත්වයක් නැති රූපාවචර අරූපාවචර ධානසිත කිසිම අදාළත්වයක් නැහැ අපට. යන්නවත් ඕනේ නැහැ මේ පැත්තට අපි. අපට තියෙන කුසල අකුසල් සිත් ගැන තේරුම් ගත්තාම ඊට පස්සේ ලෝකෝත්තර සිත් හොයන්න වෙනවා. මේ ඔක්කොමත් පාඩම් කරන්න ඕන නැහැ. කුසල් වෙන්නේ අකුසල් වෙන්නේ ලෝකෝත්තර වෙන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගත්තාම ඇති. මේක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඔබට ප්‍රමාදයයි අප්‍රමාදයයි තේරුම් ගන්න පුළුවන් නම් මුළු බුදුදහම මේ පද දෙකේ තියෙනවා. ඔබ දන්නා ප්‍රමාදය නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදය සහ අප්‍රමාදය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි තේරුම් ගන්න පුළුවන් නම් ඒ අයෝනිසෝ මනසිකාරයෙන් අදාන්ත සිත යෝනිසෝ මනසිකාරයෙන් දාන්ත බවට පත් කරන්න පුළුවන්. තව ටිකක් කතා කරන්න ඕන අපි. එතනදී මම කියලා දෙනවා සමාජයට කය නම් මව් කුසෙන් බිහි වී ජීවිතාවසානය දක්වා එකක් තුල ආහාර ගනිමින් වැඩමින් යනවා. එතකොට කයේ එක්කෙනෙක් ඉන්නවා පේනවා. සිත මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම තියෙන එකක් නෙවෙයි. සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට පිළිවෙලක් නැතුව මොහොතක් පාසා මාරු වෙන වෙනස් වෙන එක. තථාගතයන් වහන්සේ වදාරන්නේ කොහොමද? නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං වේවං ලහු පරිවත්තං යත ඉදං කිත්තං න උපමාපි සක්කෝති. හරි ලස්සන දෙයක්. බුදු ඇසින් දැක්ක දෙයක් පෙන්වන්නේ. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ වේගවත්ව හටගත් සැනින් නැසෙන දෙයක් සිත තරම්. ඒකට මේ ලෝකේ උපමාවක්වත් පෙන්වන්න බෑයි කියලා. ඒ සිත වේගයෙන් නැසෙන එක ධර්මයේ තේරෙනකොට භාග්‍යයක් බවට පත් කරගත්ත හැකි. නමුත් වේගයෙන් නැසෙන එක තේරුම් ගත්තේ නැති පුද්ගලයා සසරේ ඇවිදින්න සසරට බැඳෙන්න ඒක අභාග්‍යයක් බවට පත් කරගන්නවා. අන්න ඒකයි බහුතර සමාජයට වෙන්නේ. එහෙමනම් අපි ළඟ සිදුවෙන ක්‍රියාකලාපය බුදුරජාණන් වහන්සේ නම් කළේ කෙසේද? අපි ඒක එහෙම නම් කරලා නැහැ. අපි එහෙම දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේකට නමක් තියලා තියෙනවා. නමක් තියලා පෙන්නනවා ඕක වැරදි. ওই පාරේ යන්න එපා. මෙහෙම යන්න. අන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි යන්න සූදානම් වෙන්න ඕන. අර යන පාරේ යන්නේ නැතිව. ඉතින් මේ ගැඹුරු මට්ටමක් තේරුම් ගන්න නැති සමාජයේ පන්සලක් ආශ්‍රය කරගෙන නම් ඉන්නේ, දානි දෙනවා නම්, අවංගලදාර සමිතියට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි මොකටද බණ අහන්නේ, අපි මොකටද පන්සල් යන්නේ, අපි පව් කරන්නේ නැහැ කියලා සෑහීමටපත් වෙලා. එහෙමත් අය මේ සමාජයේ ඉන්නවා. ඔවුන්ට එහෙම ඉන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. නමුත් ඔවුන් සිත ගැන දැනගෙන නෙවෙයි එහෙම කරන්නේ. ඔවුන් පව් කියන්නේ සතුන් මරනවට, හොරකම් කරනවට, මත්පැන් පානය කරනවට වෙන්නේ නැති ඒවා කරන්නේ නැත්නම් පව් කරන්නේ නැහැ කියලා හිතනවා ඇති. මේ පදේ අහලා බලන්න.
තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගතවරු ලෝකයට පහළ වෙලා මිනිස්සු තුළ තිබෙනා වූ ධර්ම පරියාය දෙකක් දේශනා කරනවා. කතමයානි දේ මොනවද මේ දෙක? පාපම් පාපකතෝ පස්සතාති. පාපය ලාමක වශයෙන් දකින්න. පාපේ ලාමක වශයෙන් දැක්ක කෙනාට පාපම් පාපකතෝ දිස්වා දැක තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. එහෙ නොයැලෙන්න මිදෙන්න ඉන් ගැලවෙන්න. බුදු සමයේ පාපේ වශයෙන් දැක පාපයෙන් ගැලවීම විතරමයි. හැබැයි සතුන් මරණ එක නෙවෙයි, විතරක් නෙවෙයි ඒ පෙන්වන්නේ. අන්න ඒ තැන දක්වා බෞද්ධයින්ගේ දැනීම දියුණු වෙන්න ඕන, ධර්ම ශ්‍රවණය කරලා මේක ගැඹුරට ගෙනියන්න ඕන. පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමින් එතනින් එහාට බුද්ධ ආගම දන්නවා කියලා හිතන්න එපා. මේක තියෙනවා ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුම් කමති කියලා වචනයක්. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු වෙන්න වෙනවා. ඒ ගැඹුරු තැන් කෙරෙහි අපේ අවධානය යොමු වෙන නිසා තමයි අපි සමාජයට හිතන්නවත් බැරි තැන් එලි කරලා පෙන්නන්නේ. මම කියනවා බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍යදී පාපය කිය උපාදානයට උපාදානෙන් මිදීමට පාපෙන් මිදීම කියලා කිව්වා. එහෙනම් පාපේ උපාදානය තුළ අපාය යනවා, පිනේ උපාදානය තුළ කාමසුගතිය උපදිනවා, ධානයේ උපාදානය තුළ බඹලෝ යනවා, උපාදානයේ බයන් දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදා විමුච්ඡanti. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. දැන් උපාදානෙන් මිදීම කුසලයයි උපාදානයේ පාපයයි කියන එක නැද්ද ඒකේ? තියෙනවා. තේරුම් ගන්න ඕන. මම කීවට වැඩක් වෙන්නේ නැහැ. මට තේරලා දෙන නිසා මම කියනවා. අනිත් අය තේරුම් ගන්න ඕන. අන්නේ පාපය කරන්නේ නැහැ කියන්න පුළුවන් දවස දක්වා සිත දියුණු කරන්න ඕන. අර චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං තං සුඛාවහං කියන එක. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණක් පාවිච්චි කරන්න ඕන. ඒ කරුණ පාවිච්චි කරනවට කියනවා ධර්මයේ සරණ කරගන්නවයි කියලා. නමුත් අපි ඒ කරුණ දන්නේ නැතුව අනිත් අය කියපු නිසා පුංචි කාලේ ධම්මාන්තරණං ගච්ඡාමි කිව්වා, ඉන් එහාට ඒක හොයන්නේ නැහැ. ඒ ධම්මාන්තරණං ගච්ඡාමි කිව්ව කිසිවෙක් ඉන් එහාට හේව්වේ නැත්නම් ධර්මයේ සරණ කරගන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පාපෙන් මිදීම සඳහා අනුගමනීය ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ කොතනද කියලා මම දන්නවා හොඳටම. පෘථග්ජන කිසිවෙක් ගාවක ආරම්භ වෙන්නේ නැහැ. මතක තියාගන්න. අන්න ඒ බඳු දහම් කරුණු සමාජයට ලැබෙන්න අවශ්‍ය මාධ්‍යයකට ඉඩකඩ සලසා දීම තුළ ඔබේ අරමුණු සපුරා ගන්නවා වගේම ධර්ම දානයක් දෙනවා. අද වැනි දවසක එනිසා මේ චිත්ත දමනයේ සුවය හොයන්න, තමන්ගේ සිත පාලනය කරගන්න ප්‍රබුද්ධේ පමණින් හෝ පවට බය නිසා හෝ ප්‍රමාණවත් නැහැ. ඊට එහා ගිය දෙයක් තියෙනවා. මේකට පදපි කීපයකුත් පැහැදිලි කරපු තැන් තිබෙනවා. නමුත් අපි ඊතරම් මෙහාට යන්න අවශ්‍ය නැහැ. ඒ මොහොතේ උපදින සිතට අනුව තමයි කය වචන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුද්ගලයෙක්ද ඒ සිතේ ප්‍රතික්‍රියාව. අන්නේ වැරදි සිත් වලට තමයි අකුසල් සිත් කියලා කියන්නේ. හැබැයි කුසල් සිත් කියලා කියන්නේ එතන පින් සිත් වලට විතරක් නෙමෙයි. අපි එහෙම පාවිච්චි කරන්න පුරුදු වෙලා තිබෙන්නේ. මේ සිත් අකුසල්, කාමාවචර කුසල්, ධානා කුසල් සිත් කියලා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා ලෝභ දේශ මොහ තුල තියෙන සිත් වශයෙන් විග්‍රහ කරනවා. ඒවන් මිදුණු සිත් වශයෙන් ලෝකෝත්තර සිත් කියලා පෙන්නනවා. අකුසල පදය
ඔබ පාපයට යෙදුවට මම දකිනවා ත්‍රිපිටකය තුල අකුසලයෙන් වෙන්වීමට කුසලය කියනවායි කියලා. මම දකිනවා සෝවාන් වලින් එහාට සකෘදාගාමි අනාගාමි අරිහත් මේ தත්ත්වයේ සාක්ෂාත් වෙන එකට තමයි කුසලය කියන්නේ කියලා. කුසල. අපි වුණාට කුසලය කියන්නේ පිනටනේ. ඒක භවගාමී කුසලය. ඒක නමක් තියන භවගාමී භවයේ ගමන් කරන්න සිදු වෙන කුසලය කියලා මත් තියන්නේ. නමුත් ඒක ලෝකෝත්තර කුසලය නෙමෙයි. අර ලෝකෝත්තර කුසලයේ දක්වා එනකොට තමයි දමනය උසිතක් ඇති වෙන්නේ. එතකොට තමයි මේ මිනිසුන් තුල ඔය පුංචි සොරතල් දරුවන් තුල තියෙන පුදුමාකාර ලෙන්ගතුකමක් ආදරයක් අවංක බවක්. මොනම කාරණයක් නිසාවත් බොරු කියන්නේ නැහැ. අම්මයි තාත්තයි දබර වුණොත් ඕකත් ඉස්සරහා ගෙදර කියනවා නැත්නම් ගුරුතුමියට කියනවා. නැත්නම් පන්සලේ දහම් පාසලේදී කියනවා. මොකක් හරි වංචාවක් කළොත් එහෙම ඒකත් කියනවා. ආය හංගන්න ඕන කමක් නැහැ දරුවන්ට. අත්දැකීමෙන් දන්න දේවල් මම මේ කියන්නේ. නමුත් එහෙම නෙමෙයිනේ ලොකු අය. අහංගනවා. අන්නේ මනසින් දරුවෙක් වගේ වෙන්න ඕන, කයෙන් ලොකු වෙලා තියෙන්න ඕන. කයෙන් දරුවෙක් වෙන්න බෑ අපට. එතකොට මේ මිනිස්සු තුල කවදාවත් තමන් අනුන් කෙරේ වැදීම තුළ ආත්මාර්ථය සපුරා ගැනීමක්, අනුන් නසන්ට යාමක්, තමන් ජය ගන්නට යාමක් මේ කියන කල්පනා තියෙන්නේ නැහැ. මිනිස් සමාජයට ආදරය කරන්නට නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් අයින් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් තියලා තියෙනවා මොකට නිවීම කියලා. ඒකට හොයන්න යන්න එපා ඔබ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. නම් අදාන්ත සිතේ මූලික කාරණා තුනක් තමයි ලෝභ, දේශ, මෝහ කියන්නේ. අන්න ඒ ටික අයින් කරගන්න තමයි ධර්මයේ සරණ වෙන්නේ. ධර්මයක සරණකින් අයින් වෙන්නේ. නිකන් අයින් වෙන්නේ නැහැ. එතකොට මිනිසා මනුස්ස වෙනවා. එතකම් මිනිස් ශරීරය විතරයි අත විතර උසස් මනසක් ඇති වෙනවා. ඒ උසස් මනසක් ඇති වුණාම ඒකේ තියෙනවා අර හටගත්ත ගමන් නැසෙන එකේ ආශිර්වාදය. දැන් බලන්න ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභය, අලාභය, සැප දුක, නිന്ദා ප්‍රශංසා නිසා කලබල වෙලා වියවුල් ඇති කරගෙන ගහමරා ගන්න යනවනේ. ඔබ කලබල වෙනවා මේකට. ඒවා ඉවර නැති නිසා. නමුත් අර දමනීය වූ සිත සම්බන්ධයෙන් කතා කරන්නේ මේ එකක් නිසාවත් අපට රිදෙන්නේ නැහැ කියලා. දැන් බලන්න ඔබට දරුවෙක් දොස් කීවොත්, ඥාතියෙක් දොස් කීවොත්, පාඩුවක් කළොත්, වැස්සත් වෙලාවකට වැස්සත් බණුන් අහනවා මම දැකලා තියෙනවා. ඔයන් කපා ගන්න ඕන නම් වැස්ස වැඩිකාරයා. ඔයන් හිටවන්න ඕන නම් පෑවුවේ නැත්තම් මේ පෑවුවොත් වැඩිකාරයා. ඒ වගේ මේ සමාජයේ සිදුවීම් වලට ද්වේෂයෙන් කතා කරන අය කොච්චර ඉන්නවද? ඔබට ඕන විදිහට ඒවා කරන්න බෑ. එහෙනම් ඒවා පිළිබඳ කලබල නොඉන්න මොකද වෙන්න ඕන? ඔබ ළඟ තියෙන වෙනස්කමක් හදා ගන්න ඕන. මේ නිසා තමයි බුදුන් වහන්සේලා වදාරන්නේ දමණිය වූ සිත් ඇත්තෝ අටලෝ දහමෙන් කම්පා නොවේ කියලා. ඒ අටලෝ දහමෙන් කම්පා නොවන එකටම තමයි නිවීම කියන්නේ. මං හිතන්නේ ඊට වඩා කාලයක් ඔබට ගන්න ලැබෙන එකක් නෑද මේ ධර්ම දේශනාවේදී? අපි ටිකක් මතක් කළේ මේ ආරම්භක ධර්ම දේශනාවක්. ඉදිරියට මෙම දෙවෙනි කොටස් වශයෙන් කරුණු පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට අද පාවිච්චි නොකළ මේ සිත පිළිබඳ විග්‍රහය තවත් ධර්මයේ සඳහන් වචනාශ්‍රයෙන් පැහැදිලි කරන්න කල්පනා කරනවා. ඒකට පදනමක් කරගන්න අද පැහැදිලි කිරීම. මේ බුදුන් වහන්සේ වදාළ විමුක්තිය මිනිස් ජීවිතයෙන් එහා පැත්ත එකක් නෙවෙයි. මිනිස් ජීවිතය තුළ තියෙන්න ඕන එකක්. ඒක අදාන්ත වූ සිතකින් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒකට විපාක හම්බ වෙලා මව් කුසකට ආයෙ එන්න ලේසි නැහැ. ඔබ හිතනවාද මේ මව් කුසට එන එක ලේසි වැඩක් කියලා? නෑ, මිය ගිය අය පොරාලනවා එන්න.
උපදින්න ඉන්න දරුවෝ භාගයක් මරනවා මේ සත්පුරුෂයෝ කියන අය. වර්තමාන සමාජයේ උපදිනවට වඩා දරු ප්‍රමාණයක් ගබ්සා කරනවා කියලා රහස් තොරතුරක් තියෙනවා. ඔබ ජීවත් වෙලා ආසයි නමුත් උපදින්න දෙන්නේ නැහැ. සත්පුරුෂක මැද්දේ මේ ගිහින් ඕපපාතිකව ඉන්න සත්ත්ව සංඛ්‍යාත වැඩි. ඒක කාටවත් සත්‍ය තේරුම් ගන්න තැනක් නැහැ. මිනිසුන්ම වෙලා සිතකය පිළිබඳ විග්‍රහයක් තියෙන දහමක් අහලා සිත හදා ගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ අවස්ථාව ලේසියකින් එන්නේ නැහැ කෙනෙකුට. ඇවිත් තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබේ ජීවිතයේ යහපත් දේවල් යුතුයකම් වගකීම් ඉටු කරන ගමන් ඒවා එකක්වත් බැහැර කරන්න බෑ. යහපත් යයි සම්මත වගකීම් සියල්ල කරන ගමන් ඊට එහා ගිය සිත පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඔබට අර කියපු බුදුන් වහන්සේ වදාළ චිත්තං දන්තං සුඛාවහං. ගෙදරම හම්බ වෙනවා. විවාහ ජීවිතේම හම්බ වෙනවා. දේශපාලන ජීවිතේම හම්බ වෙනවා. ඒ තමන් ගත කරන ජීවිතයම වෙනදා වගේ දැවෙන්නේ කැපිච්ච පණුවෙක් වගේ දඟලන්නේ නැතුව ඉන්න අවස්ථාව හම්බ වෙනවා. මේ කරුණ තේරුම් ගැනීම සඳහා මෙම කරුණ පැහැදිලි කිරීම උපයෝගී වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හොඳයි. අද මෙම ධර්මානුශාසනාව මෙම නාලිකාවෙන් විකාශනය කිරීම සඳහා ගලතර ඉත්තෑපාන පදිංචි LW ගුණවර්ධන සහ KR දිසානායක යන අයගේ මූලිකත්වයෙන් ඥාතීන් විසින් අනුග්‍රහක දායකත්වය දරා තිබෙනවා. DW දිසානායක වන අපගේ පියා අභාව ප්‍රාප්ත වී 2021 ජනවාරි මාස 1 වෙනි දිනට වසර 10කි. මවන EC විතාරණ මහත්මිය අභාව ප්‍රාප්ත වී වසර ගණනාවකි. එබැවින් අපගේ මාපිය දෙපළ වන DM දිසානායක EC විතාරණ ඇතුළු තෝමස් ගුණවර්ධන ගුණේන්ද්‍ර දිසානායක යන සහෝදර දෙපළත් GC දිසානායක TV දිසානායක යන දෙදෙනාත් මිත්තනිය වන DMS විතාරණ නැන්දා වන විමලා දිසානායක මහප්පා වන ඩේවිඩ් ගුණවර්ධන ඇතුළු දෙපාර්ශ්වයේම මේ පරලෝ යා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍යයට පින් අනුමෝදන් කිරීම සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කෙරේ කියලා සඳහන් කරලා තියෙනවා. අද දින ධර්මදේශනය සිදු කරන්නා වූ දේශකයන් වහන්සේටත් නිවැරදි බුදු ධර්මයේ දේශනා කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගී බව සහ චිර ජීවනයත් චිත්තධෛර්යයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ කුසලයන් පුණ්‍ය ශක්තියින් ඔබ කැමති පරිදි ඉහතින් නම් සඳහන් කළ පරලොස්සපත් මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍ර ආදීන්ට උපහාර පිණිස වේවා. යම් කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් කරගනිත්වා. පිනින් මදාය පිනින් පෙරේවා දුකටපත් අය දුකෙන් අත මිදේවා නොලබූ සැප සම්පත් ලැබේවා. සසර වසනාතුරා රෝග පීඩාවන්ට අකල් මරණයට නොපැමිණේවා. මතු උපදිනා ජීවිතයක් තිබේ නම් ඔබට ප්‍රාර්ථනීය ඥාතිත් එක්ක මුණ ගැසේවා. ඒ ජීවිතවලදී ඔවුන්ට බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලැබ ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැම දිනාටත් සහභාගී වූ සෑම සියලු දිනාටමත් මේ ආනිසංසය සහ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකිය ආදී කටයුතු යහපත් වූ අනාගත බලාපොරොත්තු විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ පිණිස හේතු වේවා. පවතිනා වූ රෝග පීඩාවන් අවම කරගන්න දුරු කරගන්න ලැබේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වටහාගෙන බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණයේ පටිච්චසම්පාද නිරෝධය කර්මක්ෂය කිරීමේ කර්මය මරණ සතිය මේ වචනවල පෙන්වන ගැඹුර එකකින් තේරුම් ගන්නට ලැබීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං